සම්මා සම්බුදු සරණයි. ධර්ම ශ්‍රවණයට සැදී පැහැදී ඉන්නා වූ සුපින්වත් ඔබ සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ අදත් මේ සෝදානම දායකත්ව ධර්මදේශනය පින්වත් ඔබ වෙනුවෙන් ගෙන එන්නට සුපින්වත්නි අද දවසේදී ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ දම්සභා මණ්ඩපයට වැඩම අවදාලා මහව ඉහළගම ගල්ලෑව වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනය සහ ඇහැටුවැව එරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිකාරී විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්ද්‍රයන් වහන්සේ පළමුවෙන්ම අප සියලු දෙනාම එක්ව අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දොහොත් මුදුන් දී සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාධු සාධු සාධු. අද දවසේදී මේ ධර්මානුශාසනාව මුළු මහත් ලෝක සත්වයා කෙරෙහිම sannivedanaya කරන්නට තම සදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ දයා ප්‍රේමරත්න මහත්මිය සහ ඒ සහෝදරියන් පිරිස එක් රැස්ව තමයි අද දවසේදී ධර්මානුශාසනාවට දායකත්වය සපයන්නේ. ඒ මතක් කිරීමත් සමගින් පින්වත්නි අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං ආම බන්තේ සත් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාධු සාධු
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුභානුපස්සී විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවතං භෝජනම් හිච මත්තං ඤුං කුසීතං හීන වීරියං තං වේපසහති මාරෝ වාතෝ රුක්ඛං ච දුබ්බලං තී. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, තුන් ලෝකයක් අවබෝධ කරගත්ත මහා උත්තමයාණන් වහන්සේ ඒ තුන් ලෝකයේම පිළිබඳ තියෙන මහා අවබෝධය හේතු කොටගෙනම ඒ අවබෝධයෙන්ම ඔබ අපේ යහපත සඳහා යමක් දේශනා කරාද ඒ දේශනා කරන්න යෙදුන පණවන්න යෙදුන කුසල වර්ධන වැඩපිළිවෙලෙහි යම් පුංචි තැනක හෝ අඩුපාඩුවක් ඇතිව නම් යම් කිසි කෙනෙක් තමන් කුසලය වර්ධනය කරන්න යන්නේ ඒක සාර්ථක වෙන්න කොහොමත්ම විදිහක් නැහැ. යම් අඩුපාඩුවක් තියාගෙන නම් තමන් ඒක වර්ධනය කරන්න යන්නේ ඒක සාර්ථක වෙන්න කොහොමත්ම විදිහක් නැත්තේ. ඇයි? මේ ධර්ම දේශනා කරලා තියෙන්නේ තුන් ලෝකයක්ම තත්වාකාරයෙන් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ. ඉහළට ගලක් යන්න නම් ඉහළට ඒක විසි කරන්න ඕනෑ කියලා අපිට හොඳට දැනෙනවා. පල්ලෙහාට විසි කරාට කවදාකවත් ගලක් ඉහළට යන්නේ නෑ කියලා අපිට හොඳට දැනෙනවා. ඒ අපේ පියවිය හැට ඒක පේන හින්දා. පේන්නේ නැත්තම් ඒක දන්නේ නෑනේ. ඒ වගේ තුන් ලෝකේම තියෙන හැම දෙයක්ම අතඹුලක් කොට දැනගත්තා කියලා කියන්නේ අපිට නොපෙනෙන මේ කුසල් අකුසල් බලවේගය. කුසලය කොහොම ක්‍රියාත්මක වෙනවද? අකුසලය කොහොම ක්‍රියාත්මක වෙනවද? නිර්වාණය දක්වා හිතක් නංවන වැඩපිළිවෙල මෙන්න මේ විදිහටයි කෙරෙන්න ඕන කියන එක හරියට අර ගලක් ඉහළට විසිකරොත් ඒ ගල ඉහළට යනවා කියන එක ආයේ කියන්න දෙයක් නෑ වගේ තුන් ලෝකය අවබෝධ කරගත්ත මේ මහා උත්තමයාණන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒකේ වෙනසක් නැත්තේ ඇත්ත අවබෝධ කරගෙන දේශනා කරපු හින්දා. වැඩියෙන්ම අපිව අපායට ඇදලා දාන අපි ළඟම තියෙන බලවේගයට කියනවා මාර බලවේගය කියලා. මාර පාක්ෂික බලවේගය කියලා කියනවා. මාර කියන වචනයට සංකල්ප බොහෝම තිබුණත් මාරයන් 5 දෙනෙක් වශයෙන් සඳහන් කරලා තිබුණත් මූලික වශයෙන් පින්වත්නි අපි අවධානය යොමු කරගන්න ඕනේ මේ තියෙන තත්ත්වයන් යටතේ තමන් කෙලෙස් මාරයා පිළිබඳවයි. කෙලෙස් මාරයා කියලා කියන්නේ කොහේවත් ඉන්න මාර දිව්‍ය පුත්‍රයෙක්වත් කවුරුවක්වත් නෙවෙයි. තමන් තුළම ක්‍රියාත්මක වෙන කෙලෙස් බරිත ස්වභාවය. මේ කෙලෙස් වල ස්වභාවය තමයි විතක කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ එකතු වෙනවා. පොඩ්ඩක් තිබුණා නම් කොහේ හරි එක තැනක අපි හිතමු නගරයක තියෙන කුණු ගොඩක් තියෙනවා. අන්න ඒ තියෙන කුණු ගොඩ එක්කෙනෙක් විතරක් එතෙන්ට ගිහලා කුණු දාලා පහුවෙන්ද බලනකොට මහා කුණු ගොඩක් එතන එකතු වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒ වගේ යම්කිසි කෙලෙස් ධර්මයක් හිතේ රුවාගෙන යම්කිසි කෙනෙක් වාසය කරනකොට ඒක යටපත් කරගන්න උත්සාහයක් කිරීමක් කරන්නේ නැත්තම් කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ බොහොම වේගෙන් ඒකේ බලය වැඩි වෙනවා. ඒකට තව තවත් එකතු වෙනවා. පිළිකාවක් වගේ හරියට නිකම් පුංචි පිළිකා සෛලයක් තිබුණොත් ඉතුරු වෙලා පිළිකාවක් හැදිලා පිළිකා රෝගියෙක්ගේ පිළිකාව තියෙන ප්‍රදේශයේ සල්ල කර්මයකට භාජනය කරලා අන්තිමට ඒ වෛද්‍යවරු මොකද කරන්නේ? කරන්ට් එක අල්ලලා ඒ පුංචි සෛලයක්වත් නැති වෙන්න ඒක විනාශම කරලා දානවා. දැන් මේ ශරීරය තුල පිළිකා සෛල අංශුවක්වත් නැහැ කියලා ප්‍රත්‍යක්ෂව දැනගන්න කම්ම. ඇයි පොඩ්ඩක් හරි ඉතුරු වුණොත් එතන ඒක මහා වේගෙන් වැඩෙනවා. වේගෙන් වැඩෙනවා විතරක් නෙවෙයි ඒ ළඟම තියෙන අත්‍යවශ්‍ය දෙයට ලොකු හානියක් කරනවා. ඉතින් අන්න ඒ වගේ කුසලයට හානියක් කරන
නිවනට සැනසීමට සමාහිත තත්වයට හානියක් කරන අකුසලයේ අංශු මාත්‍රයක් හරි ඇතුලේ ඉතුරු වෙලා තියෙන විදිහට ඉතුරු කරගත්තොත් ඒක වැඩෙන්න තියෙන වාර ගන්න බොහොම වැඩි. ඒකින්ද මේ අකුසලයේ කියන එක සම්පූර්ණයෙන් අයින් වෙනකම්ම අයින් කරන්නම සිද්ධ වෙනවා. ඒක අපිට තනියම කරගන්න බැරි හින්දායි ශාස්ත්‍රු ධර්මයේ අපිට ඕන වෙලා තියෙන්නේ. ඒ ධර්මානුකූලව කටයුතු කරොත් අකුසලයේ සම්පූර්ණයෙන් අයින් කරගන්න පුළුවන්. බලන්න අකුසලයේ තියෙන තව ස්වභාවයක් තමයි ඒ අකුසලයේ අයින් කරනකොට භාවනා කරනකොට නැත්නම් බණක් අහනකොට අකුසලයේ සම්පූර්ණයෙන් අයින් වෙන වෙලාවකට නේද? වෙලාවකට මට මේ දේවල් ඕනෙම නැහැ කියලා හිතෙනවා. අයින් වුණාට අර සතෙක් එලවලා දානකොට ඈතට දුවනවා. නේද? අපි හිතමු අපේ ගෙදරට අපේ වත්තට ඕන නැති සත්තු වගේක් එනවා. ආපුවම අපි කරන්නේ මොකද කරන්නේ? හානි කරයි කියලා එලවලා දානවා. එලවලා දානකොට එයාලා දුවනවා. දුවලා වෙරලා අපි ආපහු ගේ ඇතුළට එනකොට මෙන්න ආයෙනවා. ආයෙ එලවනවා. මෙන්න ආයෙනවා නේද? ඉවරක් නැතුව එනවා. ඉතින් එලවලා දාලා ආපු එක්කෙනාට හිතේ නිදහසක් නැහැ. ඇයි? ආයෙනවා. ආයෙ පරිස්සම් කරන්න ඕනේ කියලා. කෙලස් ධර්මත් ඒ වගේ. සමහර ඒවා නැත්තටම නැති වෙනවා වගේ තේරෙනවා ඒවට විරුද්ධව කටයුතු කරනකොට. හැබැයි දන්නේම නැතුව ඒවා වැපිරෙනවා. වැපිරිලා අන්තිමට මොකද වෙන්නේ? බ්‍රහ්මචාරී ජීවිත ගත කරන අය පවා යම් යම් කෙලස් ධර්ම වලට අහු වෙලා වෙලාවකට ඒ සියලු දේ අතහැරලා දාලා ආයසරයක් කම්චප විදිමින් තමන්ගේ සංසාර ජීවිතය වර්ධනය කරගන්න ආකාරයට කටයුතු කරන පැත්තට නැඹුරු වෙනවා මහ වේගෙන්. අන්න ඒකට කියනවා මාරයාගෙන් පහර කෑවක් කියලා. කියන්නේ මාර බලවේගය තමන්ව අභිබවා ගියා කියනවා. පාලනය කරගෙන අමාරුවෙන් කුසලයේ වර්ධනය කරගෙන ඉන්න අයව සුලි සුලඟකට අහු වුණා වගේ වෙලාවකට ඈතට විසිරලා යනවා. එහෙම වෙච්ච අවස්ථා නැද්ද ජීවිතවල? තියෙනවා. ඒකට ධර්මයේ සඳහන් වෙන්නේ වාතෝ රුක්ඛංච දුබ්බලං. මේ වාතය මේ හුළඟ දුර්වල ගහ පෙරලලා දානවා වගේ කියලා. මේ ගහ පෙරලලා දානවා. ගහක් පෙරලලා දාන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් පර්වතයක් පෙරලන්න පුළුවන්කමක් තියෙනවද? පර්වතයක් පෙරලන්න පුළුවන්කමක් හුළඟකට නැහැ. ගහක් පෙරලා දාන්න පුළුවන්. ගහක් පෙරලා දානවා වගේ හුළඟ මාරයා විසින් පෙරලා දාන කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට ජීවත් වෙන කෙනාව. මේ කතා කරන්නේ කුසලයේ වඩන බෞද්ධයා ගැනමයි. මේ වඩන බෞද්ධයා මේක කරගෙන යනකොට මේ කියන කාරණා ටිකට අනුව නම් කටයුතු කරන්නේ කොයි වෙලාව හරි එයාව ගහක් හුළඟට දුර්වල කරලා ගහ පෙරලා දානවා වගේ ඒ ගහ පෙරලා දානවා වගේ මාරයා එයාව යට කරලා දානවා. මාර බලවේගයට ඇති කරලා දානවා. ඉතින් ඒකින්ද මූලිකවම එහෙම නොවෙන්න අවශ්‍ය කරන කාරණා කීපයක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා කිහිපයක්. පළවෙනි කාරණාව සුභානුපස්සී විහෙරන්තං. යම් කිසි කෙනෙක් සුභානුපස්සීව වාසය කරනවා නම් හැම වෙලේම ඒ කියන්නේ දකින දේ හොඳයි, සුන්දරයි, මිහිරි, මధుරයි, රූපය හොඳයි, ශබ්දය හොඳයි, ගන්ධය හොඳයි, රසය බොහොම හොඳයි, ස්පර්ශය බොහොම හොඳයි. මේ දේ තමයි ජීවිතය කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට අපි හිතමු විහාරස්ථානයක හෝ එහෙම නැත්නම් නිවසක හෝ සීල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් හෝ. ඉතින් සීලය සමාදන් වෙලා ඉන්නවා. නමුත් ඉන්නේ මොන විහාරයේද? සුභානුපස්සී විහාරයේ. ඒ කියන්නේ එයා වාසය කරන්නේ මේවා හොඳයි. ඉතින් මං ඒ වුණාට ඒවා පාවිච්චි කරන්න නැතුව ඉන්නවා. හැම වෙලේම මේ හිත පින්වත්නි අර වැලකිලා ඉන්නවා ආදීනව දැකලා වැලකිලා හිටියට හිතෙන් තියෙන මෙහෙවීම මෙනෙහි කිරීම මොකද්ද? හිතෙන් තියෙන මෙනෙහි කිරීම සුබ මෙනෙහි කිරීමක්. අහවල් රූප ලස්සනයි නමුත් මම යන්නේ නැහැ නේද? අහවල් ශබ්ද හොඳයි මම අහන්නේ නැහැ. අහවල් ගන්ධ හොඳයි හැබැයි නේද? ඒවා බොහොම සුබයි, ඒවා බොහොම ලස්සනයි, මිහිරි, සුන්දරයි. හැබැයි මම අහන්නේ නැහැ. මොකද මගේ සිල් කැඩෙනවා. එහා එනන් සීලය ආරක්ෂා කරගෙන ඉන්නවා. හැබැයි ඉන්නේ මොන විහාරයේද? සුභානුපස්සීව වාසය කරනවා නම් දැන් තේරෙන්න ඕන කියද්දි. එහෙනම් කුණු ගොඩ තියනවද නැද්ද? පිළිකාව තියනවද නැද්ද? නේද? සතා එන්නෙම නැති වෙන්න එළවලද? නෑ. එහෙනම් අන්න බලන්න කුණු ගොඩ තියනවා නම් කුණු ගොඩට කුණු එකතු වෙනවා.
එහෙනම් හැම දෙයක් පිළිබඳව සුභානුපස්සීව වාසය කරමින් මාසයකට එක වතාවක් ගිහලා සිල් සමාදන් වෙලා මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයිද? බෑ. දවස් 29ක් සිල් සමාදන් වෙලා එක දවසක් සුභානුපස්සීව වාසය කරොත් ඒත් එච්චර තමයි. නේද? දවස් 30ම සිල් සමාදන් වෙලා හැබැයි දිගටම වාසය කරන්නේ සුභානුපස්සීව නම් කොයි වෙලාව හරි මේක පුපුරනවා පින්වත්නි. මේ ඇත්තෝ මේක දන්නවා. පුපුරනවා කියන වචනේ මම භාවිතා කරේ ඒකටමයි. මේ අය දන්නවා. මතකද කියනවා සාමාන්‍ය ජීවිතයේදී කවුරු හරි කෙනෙක් අපි ටිකක් අකමැති වැඩක් කරනකොට නුරුස්සන හැඟීම් අපිට ඇති වෙනකොට අපි කියනව නේද මේ ඔය වැඩ කරන එකේ සීමාවක් තියෙනවා. මගේ සීමාව පන්නන්න එපා කියලා කියනවා. එහෙනම් කවුරුත් දන්නවා Tamanට සීමාවක් තියෙනවා කියලා. මොකක්ද ඒ සීමාව? තරහ කියන එක ඇතුලේ තියෙන කෙනාට ඒක දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. අන්න ඒ සීමාව ගැන මේ ඇත්තෝම කතා කරනවා. නේද? තරහ කියන්නේත් අකුසලයක්. එහෙනම් අකුසල් වලට මේ ශරීරයට ඒ අකුසලයේ දරා ගන්න පුළුවන් සීමාවක් හැමෝටම තියෙනවද නැද්ද? තියෙනවා. හුඟක් අයට වෙන්නේ සිල් කඩන්නේ නැහැ කියලා කටයුතු කරගෙන කොච්චර අදිෂ්ඨාන කරත් හිතෙන් පින්වත්නි ඒ සීලය පිළිබඳව ඒ සීලය රැක ගැනීම සඳහා නැත්නම් කැඩීම සඳහා යම්කිසි කෙනෙක්ගේ හිතේ තියෙන ආසාවක් තියෙනවා. මේ සීලය කඩන්න ඕන කියලා. එන්නේ ආසාව සංසිඳවා ගැනීම සඳහා මෙහෙයුමක් නැත්තම් සිල් රකින්න ගමන් මේ ආසාව සංසිඳවා ගැනීම සඳහා මෙහෙයුමක් නැත්තම් කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ කියලා සිල් සමාදන් වෙලා තියෙනවා. රාගය අඩු කර ගැනීම සඳහා වූ මෙහෙයුමක් නැතුව රාග නිස්ත්‍රිත වස්තුන් කෙරෙහි සුභානුපස්සීව වාසය කරනවා නම් කොයි වෙලාවක හරි සීමාව කැඩෙනවා. ඇයි? අර තරහ වැඩි වෙලා පුපුරලා ගියා කියලා කියන්නේ. ඒ වගේ ඒ සීමාව කැඩිච්ච ගමන් කිසිම කෙනෙකුට බෑ නවත්තන්න ඊට පස්සේ. ඒ මොකද තමන්ගේ හිත දරුණු තත්යකටපත් වෙලා. ඒකින්ද ඇහෙන් රූප බලලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධ රස ස්පර්ශ ලැබමින් මේවා හොඳයි කියමින් ධර්ම මාර්ගය තුල යම් කෙනෙක් ගමන් කරනවාද එයාව කොයි වෙලාවෙ හරි යටිකුරු වෙන එක නවත්තන්න පුළුවන්කමක් නෑ. එයාව යටිකුරු වෙනවා. එයාව ශේෂ වෙනවා කොයි වෙලාවෙ හරි. ඉතින් එයාව මාරයා එයාට පහර ගහනවා කොයි වෙලාවෙ හරි. එයා හුලඟට අහුවෙච්ච ගහක් වගේ වැටෙනවා. ඒකින්ද හැමෝම කල්පනා කරන්න ඕනේ අසුභානුපස්සීව වාසය කරන්න කියන්නේ දඬුවමක්වත්ද? අසුභානුපස්සීව වාසය කරන්න කියන්නේ සමහර අයට හිතෙන්න පුළුවන් අයියෝ මේ ශරීරයක් දැක්කම ඉතින් ඒක කෙල සෙම සොටු කියලා එහෙම මෙනෙහි කර කර ඉන්නේ ඒක මහා දඬුවමක් නේ අප්පා. නේද? ශරීරයක් ගැන අසුභානුපස්සීව වාසය කරනවා කියන්නේ මොකද්ද? කෙස් ලොම් නියදත් ආදිය කෙරෙහි පිළිකුලෙන් වාසය කරන එක. පින්වත්නි බොහෝ බෞද්ධයින්ට පවා මේ සරල භාවනාවක් පිළිබඳවක්වත් වෙලාවකට වැරදි ආකල්ප තියාගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. සමහර අය කියනවා මම අහලා තියෙනවා අපිට ඉතින් මේ ශරීරයක් ගැන දැක්කහම මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේ මොකටද නිකම් මේ අහක තියෙන විදිහට කෙල ගැන, සෙම ගැන, සොටු ගැන, කෙස් ලොම් නිය දත් සම් මාස් මොකට මෙනෙහි කරනවද? එහෙම මෙනෙහි කරමු අප්‍රසන්නයිනේ. ඉතින් අප්‍රසන්නකමෙන් ජීවත් වෙන එක අමාරුයිනේ. බොරුද? නේද? කෙනෙකුට හිතනවා බොරුද? ඇත්ත තමයි මේ කතාව. අපි හොඳට සහනෙන් ඉන්නවනේ කියලා. කුමන සහනයක්ද කියලා විමසලා බලන්න. ශරීරයක් දැකලා තමන් ආසාවක් ඇති වුණොත් ඒ ශරීරය කෙරෙහි. ඒ ආසාවක් ඇති වෙච්ච වෙලාවේ ඉඳන් ඇතුළත ගිනි ගැනීමක් නැද්ද? ඒ ආසාව වර්ධනය වෙන්න එන්න ඒ පිළිබඳ තියෙන කැමැත්ත වැඩි වෙනකොට දරා ගන්න බැරි මට්ටමකට එනවද නැද්ද? ඒ ශරීරින්දා මේ ජීවිත අසාර්ථක වෙන තැනකටපත් වෙනවද නැද්ද? ඒ ශරීරින්දා මේ ජීවිත අසාර්ථක වෙනවා විතරක් නෙවෙයි සංසාර ජීවිතේම තියෙන සුවපත්භාවය නැති වෙන ස්වභාවයකට එනවද නැද්ද? ඉතින් මේ වගේ මහා බරපතල තත්ත්වයන් වලටපත් වෙනවා මේ සුභානුපස්සීව වාසය කිරීම. නමුත් අර විදිහට කෙනෙක් කියනවා නම් ගැටෙනවා කියලා. ඇලීම අයින් කරන්න ගිහිලා ගැටෙනවානේ මේ සෙම සොටු ආදිය කියලා. පින්වත්නි අපේ ගැටීමක් සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. බාහිර ලෝකයේ තියෙන දේවල් අප්‍රසන්නයි කියලා හිතෙන්නේ මම ප්‍රසන්නයි කියලා හිතන හින්දා. බාහිරව තියෙන අසුචි ආදී දේ අප්‍රසන්නයි කියලා හිතෙන්නේ මම රත්තරන් කියලා හිතන හින්දා. මගේ ළඟ ඒවා නැහැ කියලා.
යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරය පිළිබඳ අසුභානුපස්සීව වාසය කරා නම් ඇත්ත. ඔය අසුභානුපස්සීව වාසය කරනවා කියලා කියන්නේ මේ බොරුවට මේ අසුභයි කියනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පිරික්සලා බලන්න. කොයිලාවකත් බුදුන් වහන්සේ මේ මං කියන විදිහටම මං කියන එකම තමයි හරි කියලා කොතනකවත් දේශනා කරලා නැහැ. හැම තැනකම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පච්චවෙක්කති. පිරික්සලා බලන්න හැම එකම. පිරික්සලා බලනකොට ඔබටම තේරෙයි. ඕක කොහොම එකක්ද මේ උස්සගෙන පෙරලගෙන නේද සරසගෙන අන්දගෙන යන්නේ කොයි වගේ එකක්ද කියලා Tamanටම තේරෙයි. ඉතින් අන්න එහෙම පිරික්සලා බලනකොට පින්වත්නි තේරෙනවා මගේ ළඟ තියෙන මහා පිළිකුල් ජනක දේවල් වගේක් කියලා. බලන්න ඒක තේරුණාම මොකද වෙන්නේ කියලා. අන්න ඒක තේරුණාම මෙතනක් තියෙන්නේ පිළිකුල අතනක් තියෙන්නේ පිළිකුල. එහෙනම් ඒකත් එක්ක ගැටෙයිද? අදනේ අපිට හිතෙන්නේ ගැටෙනවා කියලා. නේද? එදාට ඒ ගැටෙන්නේ නෑ. මොකද පිළිකුල් ගොඩේ ඉන්න කෙනා පිළිකුලෙන්ම හැදිච්ච කෙනා බාහිර දේ ගැන කවර පිළිකුලක්ද? අන්න ඒකින්ද මේ අසුභානුපස්සීව වාසය කිරීම මහා පුදුමාකාර ප්‍රබල දෙයක් පින්නත්නි. ශරීර පිළිබඳ සමවැදිලා වාසය කරන එක සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ට. ඒ සමවැදෙන එක. සමවැදෙනවා කියලා කියන්නේ ඒක ගැනම හිත වාසය කරන එක. බොහෝ ඇත්තෝ ශරීරවලට සමවැදිලා තමයි ඉන්නේ හුඟක් වෙලාවට. බුදුරජාණන් වහන්සේ රාගය ගැන අර්ථ දක්වන්නේ යන්නේ එහෙම. රාගය කියන්නේ ද්වන්ද්ව සමවැදීමක් කියලා. ද්වන්ද්ව කියලා කියන්නේ දෙදෙනෙක්. දෙදෙනෙක් අතර ශරීරයක් කෙරෙහි සමවැදීමක්. එක්කෙනෙක් අතක් ස්පර්ශ කරා නම් ඒ ස්පර්ශ කරපු අතේ ස්පර්ශ වෙන තැනට අනිත් එක්කෙනාගේ හිත සමවදිනවා කියන්නේ එන්නේ ස්පර්ශය ගැන හිතමින් ඉන්නේ. අනිත් එක්කෙනා අතක් ස්පර්ශ කරා නම් අනිත් එක්කෙනා හිතාගෙන ඉන්නේ එයා ඒ ස්පර්ශ වෙන තැන ගැනයි අදහස තියෙන්නේ. තව තැන් මේ පොළොවේ ගෑවිලා තියෙනවා, පුටුවක ගෑවිලා තියෙනවා, හුළඟ වදිනවා, ඒ මොකක්වත් නැහැ. එහෙනම් අන්න ස්පර්ශයට සමවැදුනා. ශරීරයක් තව ශරීරයක් පිළිබඳ සමවදිනවා, අනිත් ශරීරය ඒ පිළිබඳ සමවදිනවා. සමවැදීමක් විතරයි, ද්වන්ද්ව සමවැදීමක් විතරයි රාගය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි එතන තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සමවැදෙන්නේ සුභානුපස්සීව පින්වත්නි. ඒකින්ද ශරීර ගැන මෙනෙහි කර ඉන්නවා සාමාන්‍ය මිනිස්සු තනියමත් සමවැදෙනවා. මේ සමවැදීමෙන් ඉඳීම මොනතරම් භයානකද කියලා තේරෙන්නේ ඒ සමවැදින වාරයක් ගානේ ඒ ශරීර කෙරෙහි තියෙන ඇල්ම වැඩි වෙනවා. බුදුන් වහන්සේත් සමවදින ක්‍රමයක් දේශනා කරා. හැබැයි ඒ දේශනා කරේ ඔහොම සමවැදීමක් නෙවෙයි. ලෝභයෙන්වත් දේශයෙන්වත් නෙවෙයි. තරහකාරයාගේ ශරීරයටත් සමවැදෙනවා අපේ අය. නේද? ඒක ස්වභාවික දෙයක්. ලෝභය ඇති වෙන ශරීර ගැන විතරක් නෙවෙයි නේද? අඬු කඩලා දාන්න, බෙල්ල කපලා දාන්න, අඬනවා දකින්න කැමති ඒ ශරීරයට සමවැදෙනවා ඉතින්. ඉතින් සමවැදියදී කල්පනා කරගෙන ඉන්නවා කොහොමද කරන්නේ කියලා. නේද? ඒ තමයි ඇලෙමින් ගැටෙමින් ශරීරවලට සමවැදුණා. කවුද? පෘථග්ජන සත්වයා. නමුත් ලෝකේ ඇත්ත තේරුම් ගනිමින් වාසය කරන කෙනාට ශරීරවලට සමවැදෙන විදිහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ශරීරවලට සමවැදෙන්න එපා කිව්වේ නැහැ. ශරීරයට සමවැදෙන්න. ඇත්තත් එක්ක සමවැදෙන්න. කොහොමද ඇත්තත් එක්ක මේ ශරීරයට සමවැදෙන්නේ කියලා දේශනා කරා. ඉද වික්කවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. වෙනදා ශරීර ගැන හිතපු කෙනා, ඒකේ අනර්ථය දැක්ක කෙනා මෙන්න රුක්ක මූලයක් අරඤ්ඤයක් ශුන්‍යාගාරයකට ගිහිල්ලා උඩුකය ඍජුව තියාගෙන කායානුපස්සීව වාසය කරනවා. උද්දම් පාදතලා අදෝ කේසමත්තකා තචපරියන්තම් පූරං නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. ඉතින් මොකද කරන්නේ? උඩුකය ඍජුව තියාගෙන ඇත්තටම මේකේ මොනවද තියෙන්නේ? කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං මෙනෙහි කරනවා පින්වත්නි. ඒ මෙනෙහි කරන්නේ කොහොමද? ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව. වෙනදා ශරීර ගැන මෙනෙහි කරේ එක්ක ඇලිලා මටමයි ඕනෑ රැක ගන්න ඕනෑ කියලා හිතාගෙන. එහෙම නැත්නම් ගැටිලා නේද? මරනවා, කොටනවා, කපනවා කියලා හිතාගෙන. දැන් මේ මෙනෙහි කරන්නේ සිහියෙන්, නුවණෙන්, වීරියෙන් ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ කියන කමතක කරන්න හොඳ නෑ. අන්න අර කෙස්ලොම් නියදත් ආදිය ගැන මෙනෙහි කරනකොට ගැටීමක් තියෙනවා කියලා අපි හිතුවානේ. අර බලන්න ගැටීම අයින් වෙන විදිහක් තියෙනවානේ. තමන්ගේ ශරීරය ගැන මෙනෙහි කරපුවාම මේකේ තියෙන අසුචියයි කියලා දැනගත්තාම බාහිර දේත් එක්ක ගැටීමක් නැහැ. ඔන්න ඔය ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව වාසය කරනකොටයි පින්වත්නි ඇත්ත මසක් වෙන්නේ. ඒකයි ඇත්ත. ඇලීම ගැටීම කියන දෙකම සම්පූර්ණ ඇත්ත වහලා
වහලා දානවා. ඒකද ලෝකේ ඇත්ත වැහිලා තියෙන්නේ මිනිස්සුන්ට. අන්න ඒ ඇත්ත පසක් වෙන විදිහේ මෙනෙහි කිරීමක්. වැරදි හිත වැරදි අදහස් ඇති වෙන හිත නිවැරදි කරන මෙනෙහි කිරීමක්. හිත සකස් කරන ක්‍රමවේදයක්. හිතේ වැරදි සංඥා ඇති වෙන එක වැරදි අදහස් දැන් බලන්න පැපොල් ගහක් දිහා දැකලා පොල් ගහක් කියලා හිතෙනවා නම් අපිට. ඉතින් දෙයනේ හිතෙනවනේ ඒකනේ නේද පුංචි ළමයින්ගෙන් අහනවා නේද දන්නේ නැතුව කියනවා ගිහිල්ලා බණ්ඩක් අරන් එන්න කියලා. මෙයා ගිහලා වටක් අරන් ආවොත් එයාට දොස් කියලා වැඩක් නැහැ. ඇයි එයා හිතන්නේ වට්ටක්ක වලට බණ්ඩක්ක කියලා. නේද? ඉතින් එයාට හිතෙන හැටි. අන්න ඒ වගේ අනිත්‍ය ලෝකය නිට්ටය විදිහට හිතෙනවා නම් මොකද කරන්නේ? නේද? අනාත්ම ලෝකය ආත්ම විදිහට දැනෙනවා නම් මොකද කරන්නේ? දුක් ලෝකය සැප විදිහට දැනෙනවා නම් මොකද කරන්නේ? කාටද ඒ දැනෙන්නේ? මගේ හිතටයි ඒ දැනෙන්නේ. එහෙනම් මගේ හිත හරිද? මගේ හිත වැරදි. අන්න ඒ වැරද්ද ඇති වුණේ කොහොමද? පින්වත්නි සුබයි කියලා යම් කිසි කෙනෙකුට මේ ලෝකයේ දැනෙනවා නම් ඒ දැනෙන්න හේතුනේ සුබ වශයෙන් ගැනීමමයි. සුබ වශයෙන් ගැනීමමයි. අතීතයේදී සුභානුපස්සීව වාසය කරපු හින්දා සුබ විදිහටම පේන්න ගන්නවා. ඉතින් ඇහැ කන නාසය දිව ශරීරයට යමක් පේනකොට දැනෙනකොට වැරදි විපර්යාසයකටපත් වෙච්ච විකෘති වෙච්ච සිතුවිල්ලක් එන්නේ. නේද? මේක තේරුම් ගන්න. මිනිස්සෙගේ කටේ තියෙන කේටේ ඊටා පිළිකුල්. ඒක අපි හොඳටම දන්නවා. නමුත් බලන්න මේ ඇත්ත වැහෙන හැටි කියලා මේ ලෝභය හමුවේ කවුරු හරි කෙනෙක් ඉතුරු කරලා කාලා ඉතුරු කරලා දුන්න peer ගෙඩියකින් භාගයක් කන්න අපි කැමතිද? ඇයි ඒක පිළිකුල්? ඒකේ අර අහවල් කෙනාගේ කෙල දත් මැලියන් ගෑවිලා තියෙන හින්දා කියලා කන්න කැමති නෑ. හැබැයි තමන්ගේ දරුවෙක් දුන්නොත් දරුවෙක් ඉතුරු කරලා දුන්න දේ කන්න අකමැත්තක් නෑ. ඇයි එයාගේ කටෙන් එන කේටය පිළිකුල් නැද්ද? ඒක පිළිකුලක්. පිළිකුල වහලා දැම්මා මොකෙන්ද? ඒ ළමයාට තියෙන ආදරය, ඇල්ම, බැඳීම, ලෝභකම. ඒ වගේමයි දේශයත් එහෙමයි. නේද? එහෙනම් ලෝභ, දේශය කියන එක දෙක අපිව මෝහයට පත් කරලා අපූර්වට මෝහ පටලයෙන් මේ ලෝකේ වැහෙනවා. සුභානුපස්සීව වාසය කරන කෙනාට ඇත්ත වැහිලා පින්වත්නි මොකද වෙන්නේ? නේද? බොරුව ඇත්ත විදිහට තමන්ගේ හිතෙන් පණිවිඩයක් එනවා. මේ දේ නැතුව මට බෑ කියලා මැරෙනකොට දාලා යන්න අනිවාර්යෙන් සිද්ධ වෙන දේ තමන්ගෙන් වෙන් වෙන්න දෙන්නේ නැතුව කෝච්චි වලට පැනලා මැරෙනවා වෙලාවකට. පෙති බීලා මැරෙනවා වෙලාවකට. නේද? ඒ ගානට එනවා පින්වත්නි නිර්ාර්ථකම දේ. වැඩක්ම නැති දේ. නමුත් එයාට දොස් කියලා වැඩක් නැහැ. ඇයි දොස් කියලා වැඩක් නැත්තේ? ඒ හිතේ ඒ කාලේ වෙනකොට ඇති වෙන සිතුවිල්ල ඒක. නේද? සමහර දෙමාපියෝ තමන්ගේ දරුවන්ට ඊටාම සුදුසුකම් තියෙන, ඊටාම අධ්‍යාපනය තියෙන, හැම පැත්තකින්ම හොඳ යහගුණ තියෙන, මුදල් තියෙන සමහර ගැළපෙන දරුවෝ හොයලා දෙනවා විවාහ වෙන්න කියලා. මෙයාලා මොකද කරන්නේ? ඊට වැඩිය ලස්සනකුත් නැති, මුදල් හදලුත් නැති, නරක වැඩත් කරන නේද? කොහොමත්ම සුදුසුකමක් නැති ජීවිතේ දුකටපත් වෙනවා කියලා දැනගෙන දෙමාපියන්ට හොරෙන් පවා වෙලාවකට යනවා. මොකද මෙච්චර ලෝකේ තව අය ඉද්දි දැන් දෙමාපියෝ පුදුම වෙනවා නේද? කළු ගලේ ඔළුව ගහ ගන්නවා, කෑ ගහනවා. මෙච්චර ඉද්දි මේ බලන්නකෝ කියලා. නේද? ඒ දරුවට දොස් කියලා වැඩක් නැහැ. ඇයි ඒ ශරීරය අරගෙන සුභානුපස්සීව වාසය කරලා. යම් එක ශරීරයක් අරගෙන සුභානුපස්සීව වාසය කරන ලෝකෙත් තියෙන ලස්සනම, මිහිරිම, සුන්දරම, මధుරම මොනතරම් ඊට වැඩිය මොන දේ තිබ්බත් වෙන කිසිම දෙයක් හොඳ නැහැ කියන අදහස් ඒ හිතෙන් එන්න පටන් ගන්නවා. ඒක ශරීරයකට සමවැදුනහම එහෙමයි. ඒක පුරුදු කරපුවාම එහෙමයි. එහෙනම් මහා භයානක දෙයක් නෙවෙයිද මේ මුලාවටපත් වෙන්නේ එක දෙයක් ගැන වැඩියෙන් මෙනෙහි කරපුවාම. අන්න බලන්න සීමාව පැන්න ගමන් පුංචි කාලේ ඉඳන් හදපු දෙමව්පියෝ පවා දාලා යනවා. එහෙනම් ඔය ක්‍රමයටම නේද පින්වත්නි මායයට අහු වෙනවා කියන්නේ? නේද? දැන් තේරෙනවද එහෙනම්? නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි මේ පුංචි පුංචි දේවල් කියලා මේවා අහක දාන්න හොඳ නැහැ. පොඩි පොඩි දේවල් කියලා අහක දාන්න හොඳ නැහැ. වතුර බින්දුව පොඩි කියලා හිතන්න හොඳ නැහැ. වතුර බින්දුව එකතු වෙලා තමයි මහා ජල ගැල්මක් ඇති වෙන්නේ. ඇත්තටම මහා ඔය පහුගිය කාලේ ඇති වෙච්ච ලොකු ජල ගැල්මවල් ඔක්කොම ආවේ අහසෙන් වැටිච්ච බින්දුව එකතු වෙලාද? කොහෙන් හරි එක තැනකින් වැක්කිරුණාද? නෑ. එහෙනම් කෙලස් බින්දුව වතුර බින්දුව එකතු වෙනවට වැඩි වේගයෙන් කෙලස් එකතු වෙනවා මහ වේගයෙන්. ඊට පස්සේ ඒක මහා ගඟක් වෙනවා, මහා සැඩපහරක් වෙනවා.
අන්තිමට තමන්ට පාලනය කරගන්න බැරුව ගිලා අන්තිමට කියන්නේ මොකද්ද? මට මොනවා වුණාද මංවත් දන්නේ නෑ. සිහිය ඉපදෙනකොට එහෙමයි කියන්නේ නේද? මට මොනවා වුණාද මංවත් දන්නේ නෑ කියන හරියට ඔපරේෂන් එකකට ශල්‍ය කර්මයකට සිහිය නැති කරලා ආපහු සිහිය එනකොට කියනවා දැන් නම් රිදෙනවා මොනවා වුණාද මම දන්නේ නෑ කියලා නේද? අපි ගිහලා අපව මොකක්ද දන්නේ නෑ මං දන්නේ ඇඳේ ඉන්නවා විතරයි. ඒ වගේමයි පින්නන්නේ ඒ සිහිය නැති වුණා වගේම තමයි කුසල සිහිය නැති වුණාම නේද? අන්තිමට රිදෙනවා හොඳටම. අන්තිමට රිදෙනකොට කියනවා මොනවා වුණාද මට මොනවා වුණාද මන් දන්නේ නෑ කියලා. ඔය ඔක්කොම ප්‍රතිඵලය සුභානුපස්සීව වාසය කිරීම. එහෙනම් මතක තියාගන්න ඕනේ සුභානුපස්සීව වාසය කරොත් ගහක් වැටෙනවා වගේ කොයි වෙලාවක හරි වැටිලා යනවාමයි ගහක් වැටෙනවා වගේ. ඊළඟට තමයි ඉන්ද්‍රියන් සංවර වාසය කරන්න ඕනේ ධර්මයේ තුල හික්මෙන අය. කෙනෙකුට ධර්මයේ තුල හික්මෙන්න ඕන නම් ඇහැ සංවර කරගන්න ඕනේ, කන සංවර කරගන්න ඕනේ, නාසය, දිව, ශරීරය, මනස සංවර. ඒවා සංවර කරනවා කියන්නේ මොකද්ද? ඉවරක් නැතුව බලනවා වැඩිම බලනවා. ආසාවෙන් බලනවා නේද? ඒ පිළිබඳ තියෙන ඇල්ම තියාගෙන ඉතින් බලනවා. දැන් බැලුවා කියලා සිල් කැඩෙනවද? අන්න බලන්නකෝ දැන් සිල් රකින්න කෙනා ඒ වුණාට බලනවා නේද? ඉතින් මොකද කරන්නේ? ඒ කැමති දේවල් බලනවා, අකමැති දේවල් බලනවා, අහනවා, විඳිනවා. ඉතින් මේවා හින්දා මොකද වෙන්නේ? අන්තිමට කොයි වෙලාවෙ අර කලින් කිව්වා වගේම කෙලෙස් එකතු වෙනවා. කුණු ගොඩට කුණු එකතු වෙනවා වගේ, පිළිකා සෛලයක් නැවත වෙඩෙනවා වගේ, ඈතට එළවපු සත්වයා වහාම එනවා වගේ, ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් සංවරයක් නැතුව යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් වැඩි කාලයක් යන ඉස්සෙල්ලාගේ බ්‍රහ්මචාරී ජීවිතය ෂය වෙනවා. ඒක යටිකුරු වෙනවා. ඒකින්ද හැම කෙනෙක්ම මතක තියාගන්න මගේ ඉන්ද්‍රිය සංවරය කරගන්න ඕනේ. සමහර කට්ටිය හොඳට සිල් ගන්නවා. සිල් අරගෙන ගිහලා පැය ගණන් හැන්දෑවට කියලා රූපවාහිනිය බලනවා. නේද? අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. ඊළඟට මොකද කරන්නේ? ඕපදූප කතා කරනවා. හිස් වචන පැය ගණන් කතා කරනවා. වචනේහි පාලනයක් නැහැ. කයේ පාලනයක් නැහැ. සමහර වයසට ගිය දහම තුල ඉන්න හරියට ධර්මය කියන අපි දන්න සමහර තාත්තලා අම්මලා ඉන්නවා. ගෙවල් වලට ගිහලා හිමී කන් දිහලා බැලුවොත් පරුස වචන කියන ඒවා විමානයක්. ඉවරක් නැහැ. නේද? පොඩ්ඩක් කෙනෙක් ළඟින් ගියොත් ඉවරයි. නේද? බණ මඩුවේ වුණත් එහෙමයි. ඉතින් මේ නිඳා කරනවා නෙවෙයි. අපි හරි ප්‍රතිපත්තියට එමු. කාගේ යහපතටද? අපේම ග්‍රූඩ ක්‍රූර ඡණ්ඩ විදිහේ හිත තියාගෙන කෙනෙක් කෙරෙහි හිත තෙත කරගන්නේ නැතුව කරුණාවක් මෛත්‍රියක් නැතුව ඊටාම තද බල නේද? හරියට නිකන් බණ මඩුවට අරක්ගෙන වගේ ඉන්නවා සමහර අය. නේද? අරක් ගන්නේ කවුද? සාමාන්‍යයෙන් අමනුස්සයෝ නේද? සමහර විහාරස්ථාන වල බර මඩුව වලට අරක් ගත්ත අය ඉන්නවා. එයා කිසි කෙනෙකුට ඉඳ ගන්නවත් දෙන්නේ නැහැ වෙන තැනක. නේද? ඒ වගේ හරීම ඡණ්ඩයි, ග්‍රෝරයි, රෞද්‍රයි. අන්න එහෙම එක්කෙනෙක් දෙන්නේ කලාතුරකින් ඉන්නවා. හැබැයි ඒ අය හින්දා ඒ පැත්තම ඉවරයි. ඒ ප්‍රදේශයේම ඉවරයි. ඒ ඔකොටම හේතුව තමයි ඉන්ද්‍රිය සංවරයක් නැහැ. කතා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඇහැ කන නාසය දිව ශරීරයේ කිසිම සංවරයක් නැහැ. නැවත ඒවයින් බලමින් ඒවයින් විඳිමින් ඒ පැත්තටම ඇලෙමින් ගැලෙමින් වාසය කරනවා. ඒ අය කොයි වෙලාවෙ හරි මොකද වෙන්නේ? ගම් වතුරකට අහු වුණා වගේ, සැඩ පහරකට අහු වුණා වගේ, හුළඟට අහු වෙච්ච ගහක් වගේ දුබල වෙලාම යනවා. පිළිවෙත තුල දුබල වෙලාම යනවා. ඊළඟ කාරණාව තමයි පින්වත්නි වැදගත්ම කාරණාව. භෝජනයේහි මාත්‍රඤ්‍යතාවයක් නැතිකම. භෝජනය කියන්නේ මොකක්ද? කබලින්කාර ආහාරය. මේ ආහාරය මොකටද? මේ ආහාරය ඇයි? මේ ආහාරය ඕනේ අපිට. නේද? ඇයි අපිට ඕනේ? බඩගින්න නිවා ගන්න තියෙන ආය වේදනාව ඇති වෙන්නේ නැති වෙන්නයි ආහාරය ඕනේ. ඇත්තටම එහෙම නේද? ආය මේ ජීවිතය පවත්ත ගන්න ඕනේ. නේද? දවස් දෙකක් තුනක් බඩගින්න හිටව මැරෙන්න පුළුවන්. එහෙනම් ජීවිතය පවත්ත ගන්න ආහාරය ඕනේ. නේද? ආය මොකටද? මේ ධර්ම අවබෝධ කර ගන්න ඕන හින්දා මේ ජීවිතය රැක ගන්න ඕන හින්දා විතරයි ආහාරය ඕනේ. අපි ආහාරය ගන්න එහෙමමද? නේද? ආහාරය ගන්න එහෙමමද කියලා කල්පනා කරලා බලන්න. නෑ පින්වත්නි, ඔන්න උතන තමයි අපිට තියෙන ලොකුම ගැටලුවක් ඔය. කබලින්කාර ආහාරය ගන්න ඕන කොහොමද? මේ රූපය පැවතෙන්නේ, රූපය හැදෙන්නේ, රූපය මතුවෙන්නේ, රූපයට මූලික වෙන්නේ පැහැදිලිවම ආහාරය.
මේ ආහාරය මේ රූප කලාපය පවත්ව ගන්න විතරයි මට ධර්ම අවබෝධ කරගන්න. ඒකට විතරයි. ඒකට නෙවෙයි හරි කමක් නැහැ කියන්නේ රූප කලාපය පවත්ව ගන්න කියන්නේ. නමුත් මේ ආහාරයට වෙලා තියෙන විසිතුරු අරගෙන බලන්න මොනවද වෙලා තියෙන්නේ කියලා. නේද? මේ ආහාරය ගන්න ඕන විදිය තේරුම් ගන්න ඕන හින්දා එක උදාහරණයක් තියෙනවා. ධර්මයේ සඳහන් වෙන කතාවක් මම කෙටියෙන් කියන්නම්. අම්මාගේ අර පුත්‍ර මාංශ උපමාව. පුත්‍ර මාංශ උපමාව කියන්නේ අම්මයි තාත්තයි පුතයි කාන්තාරේ යනවා. යනකොට දැන් ආහාර නැති වුණා. මොකවත් නැතුණා. දැන් තුන් දෙනාම මැරෙන්නයි යන්නේ. තුන් දෙනාත් එක්ක එකතු වෙලා අම්මයි තාත්තයි තීරණය කරා එක්කෙනෙක් මැරිලා අනිත් අයට ආහාර වෙමු. හරි දැන් කවුද මැරිලා අනිත් අයට ආහාර වෙන්නේ? මොකද තුන් දෙනා එක්කෙනෙක් රැකෙන්න ඕනේනේ. කවුරු මැරිලාද අනිත් එක්කෙනාට ආහාරයක් වෙන්නේ කියලා තීරණය කරන්න ගියාම අන්තිමට අම්මයි තාත්තයි තීරණය කරා අපි දෙන්න ඉතුරු වුණොත් පුතෙක් හදන්න හරි පුළුවන්. එහෙනම් පුතාව මරලා ආහාරයට අරගෙන මේ කාන්තාරයෙන් ඈතර වෙමු නැත්නම් තුන් දෙනෙක් ඉවරයි. ඉතින් බුද්ධිමත් තීරණයක්. දැන් තාත්තා පැත්තට පුතාව යවනවා අම්මා එහෙනම් යන්න තාත්තව හම්බෙන්න කියලා. මොකද දැන් මරලා ආහාරයට ගන්න දෙන්නත් එක්ක. එතකොට එතෙන්ට ගියාම තාත්තට මේක කරන්න බැරුව ආපහු යවනවා අම්මා ළඟට. අම්මා ළඟටම යන්නකෝ ඔයා කියලා. එහෙම දැන් හැම පැත්තටම යන්න පටන් ගත්තා. මෙහෙම එහාට මෙහාට ගිහලා අන්තිමට මේ පුතා මොකද උනේ? මහන්සියට මැරුණා. දැන් මේක කබලින්කාර ආහාරයක් වෙලාද නැද්ද? අන්න මේ අම්මටයි තාත්තටයි දැන් ජීවිතය ගෙනියෑම සඳහා මේ ආහාරය වළඳන්න සිද්ධ වෙනවා. කොහොමද මේ ආහාරය ගන්නෙ මේ දෙන්න? ඇල්මකින්ද? නෑ. රසය කෙරෙහි තණ්හාවකින්ද? නෑ එහෙම ගන්න බෑ. පුතාගේ ආහාරය. ඒකින්ද ඇල්මක් කොහොමත්ම නෑ. ඒකේ රස නෑ. ඒකේ ලුණු නෑ. නේද? මේක මේ මුවෙන් ඇතුළට ගියේ කිසිම ඇල්මක් නැතුවයි. නේද? ජීවිතය පවත්වා ගැනීම සඳහා විතරමයි කියලා. අන්න ඒ ක්‍රමයටයි නේව මදාය න මණ්ඩනාය න විභූෂනාය ඉමස්ස කායස්ස ටිතියා යාපනාය විහිං සූපරතියා ආදි වශයෙන් ඔන්න මේ පැවැත්මට යාපනාය මේ පැවැත්මටයි මේ ආහාරය. නැති වේදනා ඇති වෙන්නේ නැති වෙන්න. කය පවත්ත ගන්න, ජීවිතේන්ද්‍රිය පවත්ත ගන්න. ඒකට විතරයි මේ ආහාරය ඕන වෙන්නේ. නමුත් කොහොමද ආහාරය ගන්න? අඩුම ගානේ ඒත් කමක් නැහැ. ආසාව දුරු කරලා පැත්තකින් තියෙන මාත්‍රාව ගැන අදහසක් තියෙනවද අපේ අයට? නේද? තව ටිකක් බඩ තිබුණා නම් කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට නේ තව ටිකක් තිබුණා නම් කා ගන්න කියලා ඉවරක් නැහැ. නේද? උදේත් කනවා, දවාලෙත් කනවා, රෑත් කනවා, අතරමැදත් කනවා නේද? ඒකින්ද ව්‍යාපාර වලටත් හොඳට ජයයි. නේද? බලන්න රූපවාහිනියක් අරගෙන උනත් වැඩිපුර තියෙන්නේ මොනවා ගැනද? ආහාර ගැන. ගමනක් යන්න ලෑස්ති වෙනකොටත් වැඩියෙන් කතා කරන්නේ මොනවා ගැනද? ආහාර ගැන. ආහාරයේ රසවත්භාවය ගැන. නේද? කෙනෙකුට විනෝදයේ සපයන ස්ථාන තියෙනවා. ඒ කියන්නේ මොනවද? දැන් මගුල් ගෙදරක් වගේ එකක් වුණාම නේද? ගෙදරක උත්සවයක් ආපුවාම එන අයව පිනවන්න වැඩියෙන් දෙන්නෙත් මොනවද? ආහාර. එහෙනම් මේ ආහාරයට මුලා වෙලා පින්වත්නි යම් කිසි කෙනෙක් වාසය කරොත් ආහාරයෙන් හින්දා මහා අසනීප ගොඩක් මේ ශරීරයට අනිවාර්යයෙන්ම හැදෙනවා. වැඩිපුරම අසනීප හැදෙන්න හේතු වෙන්නේ විෂම ආහාරයමයි. ආහාරය පාලනය කරගත්තොත් මහා පහසුවක් ජීවිතේට. හින්දා ආහාරය අනිවාර්යෙන් පාලනය කරන්න ඕනේ. ආහාරය පාලනය කරේ නැත්නම් දවසින් දවස උස්සගෙන යන බර නේද? ඔය කිව්වට අපි මේ උස්සන් යන ශරීරය බලන්න. දැන් මම මේ මේසේ උස්සගත්තා කියලා හිතන්නකො අරයි යන්න කියලා. ඉතින් මට බරයි යෝග. පින්වත්නි කල්පනා කරලා බැලුවොත් හරියට තේරෙනවා එහෙම එකක් ඔය තියෙන්නේ. දැන් මේසේ මම උස්ස ගන්නවා. මට දැනෙන්නේ නැහැනේ මේසේ. මං අහනවා මේ අයගෙන්. වකුගඩුව දැනෙනවද? ආමාශය දැනෙනවද දැන් හිතපුවාම? තියනවද කියලාවත් දන්නවද? නේද? හිතත් එක්ක බැඳගත් බඩු ගොඩක් උස්සගෙන යනවද නැද්ද? නේද? දැනෙන්නේ නැහැ. මේ දැන් හිතපුවාම ඔය ඇතුලේ තියෙන මොකුත් දැනෙන්නේ නැහැ. මම මේසේ උස්සන් යනවා කියනකොට මේක කුඹලෙක් ගයක් හදලා. මට දැනෙන්නේවත් නැහැ හදලා කියලා. ඔය ශරීරය ඇතුලේ පිළිකාවක් හැදෙනවා කියලා හිතන්න දන්නවද දැන් හැදෙනවා කියලා? නෑ දන්නේ නැහැ. එහෙනම් ඔය ළඟ තියෙන්නේ බැඳගත්ත බඩු ගොඩක්ද නැද්ද? එක එක්කෙනා ඉතින් Tamanට කැමති විදිහට සමහර අය බඩු ගොඩක් බැඳගෙන නේද? සමහර අය ටිකක් බැඳගෙන නේද? සමහර එක පාටෙන් බඩු බැඳගෙන. ඉතින් නිල් පාට මේසයක් උස්සගත්ත කෙනාට කියනවා ආ නිල් පාට මේසයක් උස්සගෙන. සුදු පාට මේසයක් උස්සගත්ත කෙනාට කියනවා අන්න සුදු පාට මේසයක් උස්සගෙන. ඒ වගේ ඉතින් අපිත් සුදු පාටයි නිල් පාටයි දම් පාටයි කියක ඉතින් නේද? එක එක්කෙනා එක විදිහට හඳුන්වනවා රතුයි කළුයි සුදුයි කියලා නේද? ඉතින්
එහෙම එන්න ඒ බඩුගොඩ තව තව වර්ධනය වෙනවා ආහාරයේ මාත්‍රාන්තතාවයක් නැත්තම් පින්නත්. හොඳයි ඊළඟ කාරණාව තමයි කුසීතකම. යම් කිසි කෙනෙක්ගේ වීරිය හීන නම් කුසීතයි නම් කම්මැලි නම් දැන් බලන්න මේ ජීවිතය කොහොමද කියලා ඔන්න. එක පැත්තකින් සුභානුපස්සීව. අනිත් පැත්තෙන් ඉන්ද්‍රියන් වල පාලනයක් නැහැ. අනිත් පැත්තෙන් හොඳට කනවා නේද? අනිත් පැත්තෙන් දැන් කම්මැලි. මේ චරිතය හම්බෙන්නේ නැද්ද අපිට සමහර තැන්වල? ගෙදර නැද්ද ওই චරිත වෙලාවකට? මේ මගේ ළඟත් ඉඳලා හිටලා හරි ওই චරිතේ නැද්ද? නේද? විමසලා බලන්න ඕනේ නේද? මගේ ළඟ තියෙනවද කියලා අනුන් ගැන විමසන්න ඉස්සෙල්ලා මගේ ළඟත් මේ මහා කම්මැලිකම. කම්මැලිකම කියන්නේ මොන කම්මැලිකමද? කුසලයට තියෙන කම්මැලිකම. නේද? පංචශීලයේ සමාදන් වෙන්න කම්මැලි. සිල් ටිකක් ගන්න කම්මැලි. ප්‍රාණඝාත ආදී යෙදෙන එකෙන් වළකින්න කම්මැලි. භාවනා ටිකක් කරන්න කම්මැලි. නේද? මෙන්න මේවයි කම්මැලිකම් කියන්නේ. ධර්මයේ කම්මැලිකම් කියන්නේ ඒකයි. වීරිය ගන්න කම්මැලි. තව පස්සේ කල් තිනවනේ. හැබැයි මම ඉතින් ওই වැඩේට ආපුවම මං අනිත් අය වගේ නෙවෙයි. නේද? මං හැමදාම ඔක මතක් කරනවා සමහර අයගේ සිතුවිල්ල. මම හැබැයි ওই පැත්තට ගියොත් යනවා මම තව පොඩි ප්‍රශ්නයයි දෙකයි තියෙන්නේ. හැබැයි අනිත් අය වගේ නම් නෙවෙයි බලන්නකෝ. ඉතින් අපිත් බලාගෙන ඉන්නවා එහෙම කියපු අය දිහා. නේද? පැත්තවත් බලන්නේ නැහැ දැන්. ඊට පස්සේ නේද? ඒ කියන්නේ එන දවස නෑ. නෑ පින්වත්නි මේ දැම්මමයි වීරිය උපදවා ගන්න ඕනේ. ආයෙ කල් දාලා බෑ. සතෙක්වත් මදුරුවෙක්වත් මරන්නේ නැහැ කියන වීරිය මේ දැන් උපදවා ගන්න ඕනේ. ඇයි ඒ? නිවන් දකින්න අවශ්‍ය කරන සියලු ගුණාංගයන් එතනම වර්ධනය වෙනවා. නේද? හැමෝගෙම තියෙන පුංචි අදහසක්. මේකට නම් නෑ කියන්න එපා කවුරුවක්වත්. ආහාරය නම් මොකද්ද ඔක ඕනෑ වෙලාවක මට පාලනය කරන්න පුළුවන් කියලා කනවා. ආහාරය ගැන හුඟක් අයගේ තියෙන ඔහොම අදහසක්. මේක පොඩි දෙයක් නේ ඔක මොකක්ද? නේද? අද මම මේ කේක් කෑල්ල කනවා. හැබැයි මට මේක ඕනෑ වෙලාවක පාලනය කරන්න පුළුවන්. ඒකින්ද ඔක ගණන් ගන්න දෙයක් නෙවෙයි. හැබැයි එයාට කිව්වොත් හා පුළුවන් නම් දැන් නවත්තන්න කියලා. අන්න අමාරුයි. මේ දැන් ඔය කණ එක නවත්තන්න කිව්වොත් අන්න ඒකටයි මුණ දෙන්න ඕනේ. එන්න එහෙම මේ වෙලාවෙම ඇත්තට මුණ දෙන්න කල් දාන්න එපා. ඒක මොහොතක්වත් ඇත්තට මුහුණ දෙන එකට කල් දාන්න එපා. ඇයි මට මේ ආහාරය කියලා දැනගෙන ප්‍රමාණවත් තරමට ආහාර ගැනීමේ මහා සුවයක් ඇති වෙනවා පින්නත් ශරීරවලට. අන්න ඒක නැත්තම් වෙන්නේ අන්තිමට විශාල අකරතැබ්බයකට මුණ පාන්න වෙනවා. නේද? කොහොමද ඉබ්බගේ කට්ට දෙගුණයක් තුන්ගුණයක් කියලා ලොකු වුණා නම් ඉතින් උස්සයි යන්න එපා අප්පා. නේද? ඉබ්බෙකුට ඉතින් උස්සයි යන්න ප්‍රමාණය පුළුවන් එකක් තියෙන හින්දා හොඳයි. ඒවා ඔක්කොම පැත්තක දාන්න වාත පිතීම්, සෙම පිතීම්, කිප පිතීම් මේ ඔක්කොම වැඩිපුරම ඇත්තම කතා කරොත් අපි වැඩිපුරම ලෙඩ හැදෙන්නේ මොනවා හින්දාද? ආහාරයේ විෂමතා හින්දාමයි. ඉතින් අපරාධේ නිවන් දකින්න තියෙන ජීවිතයක් ඉක්මනට කුසලයේ වර්ධනය කරගන්න තියෙන ජීවිතයක් ඉක්මනට දුබල වෙලා කර කියා ගන්න දෙයක් නැති තත්වයකට පත් වෙන ඒකින්ද ආහාරයේ මාත්‍රාඥතාවය කියන එක පින්වත්නි වගේම කුසීතකම අපි කතා කරේ කුසීතකම ඒ කම්මැලිකම කියන එක පිළිබඳව දැන් බලන්න මම මෙහෙම අහනවා යම්කිසි කෙනෙක් තමන්ගේ නිවසේ මේ කෙලෙස් ධර්මයන් එක්ක කරන වැඩපිළිවෙලේදී අපි හිතමුකෝ අවුරුද්දට දැන් ඔන්න උත්සවේ අවුරුද්දට දැන් තියෙන උත්සවයට බඩු ගේන්න යනවා අම්මා කෙනෙක් නගරෙට ගිහිල්ලා දැන් පිපාසයි මහන්සි දාඩිය දානවා ඔක්කොමත් එක තෙරපි ගිහිල්ලා එච්චර අමාරුකම තියදී අන්තිමට එන්න ලෑස්ති වෙලා දැන් නැගිට ගන්න බැරි තරම් අමාරුයි. ලයිස්තු අරන් බලනකොට ඈත තියෙන කඩේකින් තව ගන්න දෙයක් තියෙනවා. මොකද කරන්නේ? අමාරුවෙන් යනවද නැද්ද ආයසරයක් කොහොම හරි යනවා. හැබැයි එහෙම මහන්සි වෙච්ච වෙලාව කවුරු හරි කිව්වොත් එහෙම අන්න මේ භාවනා වැඩසටහනක් තියෙනවා යන් හෙට කියලා. අර වෙලාවෙම යනවා මේක හෙටවත් යන්නේ නැහැ. නේද? හෙටවත් යන්නේ අමාරුයි. ඒවට හරි අමාරුයි. ඒවට කුසීතයි. නේද? ඔක්කොම කියනවා භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා කියනවා. පාන්දර 4ට ගෙදර කට්ටිය නැගිටිනවා නම් නැගිට ගත්තොත් 3ට නේද? මේවා ඔක්කොම අපිටම හදාගත්ත අමූලික බොරු නේද? මට මේවා කරන්න බෑ මගේ පරිසරය මේකට විශාල හානියක් කරලා තියෙනවා. මගේ පරිසරයේ හින්දා මට බෑ. අනේ අනිත් අයට නම් පුළුවන් හාමුදුරුවෝ නම් කියයි ඉතින් හාමුදුරුවන්ට පුළුවන්. නේද? නෑ පින්නත් නේද?
එහෙම නෙවෙයි. තමන්ට මේ හැමදේම කරන්න පුළුවන් වෙලාව උවමනාව තියෙන කුසීතකම කම්මැලිකම නැත්තම් කරන්න පුළුවන්. බලන්න පොඩ්ඩක් මොහොතකට හිතලා. මම නම් දන්නේ නැහැ. කැමැති අයයි මේවා බාර ගන්න ඕනේ නේද? පුටුවක ඉඳගෙන නැගිට ගන්න කොච්චර වෙලා යනවද බලන්නකෝ අපේ සමහර අයට. ඉඳගත්තොත් ඉඳගත්තාමයි. නේද? කතාවකට වැටුනොත් කතාවට වැටුණාමයි. හොඳට පුළුවන් වේගෙන් නැගිටලා ටිකක් වැඩ ටිකක් ප්‍රබෝධමත්ව කරන්න කාර්යක්ෂමව. කාර්යක්ෂමභාවය කියන එක පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. ඕකට තියෙන උදාහරණය තමයි මැටි ගුලි වගේ. මැටි ගුලිය යම් තැනකට වැටුනොත් තක් ගාලා වැටෙනවා. හරි අමාරුයි ගලවන්න නේද? ඇලෙනවා එතන. කතාවෙහි ඇලෙනවා. නේද? රූපේහි ඇලෙනවා. රූපවාහිනිය ඇලෙනවා. නැගිටිනකොට තරුණ කාලෙම ඉතින් අම්මේ කියනවා. හරි අමාරුයි. ඇඳෙන් නැගිට ගන්න තියෙන්නේ නේද? ඇඳට අල්ලලා බැඳලා වගේ. ඉතින් නේද උදේ නැගිටින්න පුදුම කම්මැලිකමක් තියෙනවා. කොච්චර බුදියනවද බලන්න. බැරි වෙලාවකත් යම් කෙනෙක් පැය 8ක් බුදියනවා නම් 60ක් ජීවත් වුණොත් 20ක් බුදි. කල්පනා කරලා බැලුවා. 60ක් ජීවත් වෙනවා නම් 3න් එකක් බුදි. 8ක් බුදියනවා කියන්නේ 24න් 3න් එකක් බුදි. නේද? ඉතිරි කාලෙන් භාගයට භාගයක් අපි හිතමු 6යි බුදියන්නේ කියලා. 6ක් නම් ඉතින් කොහොමද සාමාන්‍ය වශයෙන්වත් ඕනේනේ. නේද? හම්බ කරන්න දවසකට පැය 10ක් යනවා නම් 16ක් මෙතන. නේද? පිරිසුදු වෙන්න ඒ කටයුතු වලට පැය 3ක් යනවා නම් 19ක් මෙතන. එහෙනම් ජීවිතේ වැඩිපුර ගත කරලා තියෙන්නේ නඩත්තුවට. 24න් 19ක් එතන තව දෙකක්වත් දැම්මොත් එහෙම නේද? ඔය රූපවාහිනී බලන ඒවා කාත් එක්ක හරි කතා කරගෙන ඉන්නවා ඒවට දවසකට පැයක්වත් නැහැ පින්නත් කුසලයේ වඩන්නේ. එහෙනම් බැඳගත්තු බෙරේ ගහ ගන්නවා වගේ මේ ඉපදිච්ච මේ ශරීරයක් එක්ක ඉපදිලා මොකද කරන්නේ? ඒ ශරීරය පවත්වන්න ඕන හින්දා හම්බ කරනවා බුදියනවා. බුදියන්නේ තියෙන ශරීරය පවත්වන්න ඕන හින්දා නේද? මේ ශරීරයට සැපදීම සඳහා තමයි ඒ පැය 24ම ගත කරන්නේ. එතනින් එහා ගැන මොකක්වත් හිතන්නේ නැහැ. ඉතින් බෙරේ ගහ ඉන්නවා. හම්බුනේ ශරීරය කියන බෙරේ මුළු දවසෙම ගහනවා. ඇහැ පිනනවා, කන පිනනවා, නාසය පිනනවා, දිව පිනනවා කියන්නේ, නිදියනවා කියන්නේ, කම්මැලි කියන්නේ ඔක්කොම එහෙමයි. ඒකෙන්ද සිහිය උපදින්නෙම නැහැ. ඒකෙන්ද හැමෝම කල්පනා කරන්න ඕනේ මට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා, මට දැනෙන්නේ නැති දෙයක් තියෙනවා, මට වැටහෙන්නේ නැති දෙයක් තියෙනවා, මට හැඟෙන්නේ නැති දෙයක් තියෙනවා. ඒ ඔක්කොටම හේතුව මගේ ළඟ තියෙන ලෝභ දේශ මෝහ. එහෙනම් මම අද පටන් තව ඉදිරියේදී හරි මගේ හිත හරියන්න ඕන හින්දා, ඉදිරියේදී හරි මට මේක අද දැනෙන්නේ නැති දේ දැනෙන්න ඕන හින්දා සුභානුපස්සීව වාසය කරන එක නවත්තනවා. ඉන්ද්‍රිය අසංවරව ඉන්න එක නවත්තනවා. ආහාර පාලනය නැති එක නවත්තලා දානවා. කුසීතකම නවත්තලා දානවා කියලා දැඩි වීරයක් ඇති කරගන්න මේ ජීවිතේට සාධාරණයක්, මහා සාධාරණයක් මම ඉෂ්ට කරගන්නවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්න වෙලාවේ මාරයට යට වෙන්න මම ලෑස්ති නෑ. මම මාරයට යට වෙන්නේ නෑ කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මාර බලවේගය කියලා කියන මාව නැවත නැවත මහා දුක්ඛස්කන්ධයකට ඇදලා දාන ඒ මහා බලවේගය කියලා කියන මගේ හිතෙන්ම නැගෙන අකුසල බලවේගයට යට වෙන්නේ නැතුව මේ මොහොතේම මම සටන් බිමට අවතීර්ණ කෙනෙක් බවට පත් වෙනවා. කෙලෙස් සතුරා නසන නේද? කුසල් සටනට කුසලයේ වර්ධනය කරගෙන කෙලෙස් සටන් බිමේ මම ජය ගන්න කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍ය කරන හැම පුහුණුවක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. ඒ අනුව කටයුතු කළා මමත් මේ ජීවිතේ සාර්ථක කරගන්නවා. සංසාරික ජීවිතය සුවපත් කරගන්නවා. අවසාන වශයෙන් විඳින්න තිබෙනා වූ සියලු දුක් ගෙවන් කොට ලබන්නා වූ උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වය දයා ප්‍රේමරත්න මහත්මිය සහ සහෝදරියන්. මෙම ධර්ම දේශනාවේ අරමුණු කිහිපයක් තියෙනවා. උඩ කුඹුරගේ ඇල්මිස් මුදලාලි මහතා, ආර්.කේ. ආර්මලින් නෝනා මහත්මිය, ආර්.කේ. ධර්මපාලමයා, ආර්.කේ. චාර්මලින් නෝනා මහත්මිය, එම් මෙත්තාවති මහත්මිය කියන තමන් වෙනුවෙන් මිය පරලොව ගිය ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදනා කිරීමත්, ආර්.කේ. ප්‍රියාණී මහත්මියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට දීර්ඝායුෂ පැතීමත් කියන අරමුණු ඇති කරගෙන තමයි ධර්ම දේශනාව සිද්ධ කරන්නේ.
උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය තුලින් ජනිත වුණා වූ සියලුම පුණ්‍ය ශක්තියින් හේතු කොටගෙන එය බලාපොරොත්තු වෙන ආකාරයටම තම තමන් වෙනුවෙන් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ අත්තන් සුගතිගාමී වේවා අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසේවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා. ඒ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙන්න මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් ධර්මදේශනය පවත්වා වදාළ මහව ඉහළගම ගල්ලෑව වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනය සහ ඇහැටුවැව එරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිකාරී විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නියෙන් යුක්තව තවත් চিරාත් කාලයක් මේ සසුනඹර ධර්මයෙන් ඒකාලෝක කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි සියලු දෙනාම එක්ව සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.